මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. හොඳයි සාදුකාරයක් දෙන්න කවුරු. නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ ติสรเนนะสัดధిงปัญจสีลังธัมมังสาธุกังสุรักขิตังคัตวาඅපමාදීන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වත් හැම දෙනාම බොහොම සද්ධාවෙන් මෙත් සදහම් විකාශයේ ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. KWMK පත්මාවතී මෑණියන් පූගොඩ ඒ ඇතුළු පවුලේ සියලු දෙනා ඥාති හිත මිත්‍රාදීන් එකතු කරගෙන මෙම ධර්ම දානමේ මහා පින්කම සිදු කරන්නේ. ප්‍රධානම අරමුණ තමයි මීට මාස 3කට ඉහතදී මිය පරලොව ගිය DM ලිහිණි චන්ද්‍රලේඛා ඒ දියණියටත් වසර 20කට පෙර මිය පරලොව ගිය DM කපුරු බණ්ඩාර වන ඒ ස්වාමියා ඇතුළු සංසාරගත සියලු ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණ. ඉතින් එහෙමනම් ඒ දියණිය ඇතුළු සංසාරගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා අපි මුලින්ම පින් අනුමෝදන් කරමු. පින්තුනි, ඉපදීමම දුකක්. කොහේ ඉපදුනත් ඉපදුනා නම් ලැබෙන දායාදේ තමයි වයසට යනවා, ලෙඩ වෙනවා, කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නත්ති ජාතා සමරණ. උපන්නා වූ කිසිම කෙනෙකුට නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ කියන. රජෙක් වුණත්, සක්විති රජකම් කරත්, මුළු ලෝකෙම පාලනය කරගෙන අහසින් ගිය රජ කෙනෙක් වුණත්
මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් පිරිනිවන් පෑව. උන්වහන්සේලාත් වයසට ගිය. ඊළඟට බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. ලෙඩ වෙන එක වයසට යන එක ඉපදුනා නම් කාටත් සිද්ධ වෙන දෙයක්. දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරලා තිබිච්ච බුදුරජාණන් වහන්සේ ගැන අපි කියන භගවා ලෝකේ භාග්‍යවන්තම කෙනා. මහා පින්වන්තම කෙනා. හැබැයි බුදුරජාණන් වහන්සේට ලෙඩ හැදුන්නේ නැද්ද? උන්වහන්සේට බේලුව ගමේදී මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. බුදුරජාණන් වහන්සේම සිහි කරනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා බලනවා. ඒ තරම් බඩේ අමාරුව වේදනාව බලවත්. මාරාන්තික බඩේ අමාරුවක් කියලා තියෙනවා. පිරිනිවන් පාන්න තරම් වේදනාව බලවත්. ඒ වෙලේ උන්වහන්සේ බුදුවරුන්ට පුළුවන් 이르දිපාද බලයෙන් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද තුල පිහිටලා අදිෂ්ඨානයක් කරා ආයු සංස්කාර අදිෂ්ඨාන කරගත්තා. ඒ ආයු සංස්කාර අදිෂ්ඨාන කරනකොට අර රෝගියේ හේම යටපත් වෙලා සැනින් ආයමත් සුවපත් වුණා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේටත් එවැනි වේදනා ඇති වුණා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වැඩම කරපු ගමන චුන්ද සූකරිකගේ දානි වළඳලා අවසන් වෙනකොට අර යටපත් වෙච්ච ලෙඩේ ආයමත් මතු වුණා කියලා. ලේත් සමග බඩේලිය ගියා කියන කීප වතාවක් මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ලෝහිත පක්ඛන්දිකා රෝගී කියලා සඳහන් වෙනවා. ආනන්ද කලන්තේ ආනන්ද පිපාසයි ඉක්මනට ආසනයක් පනවන්න කියන. එතකොට බුදුහාඳුරන්ට කලන්තේ හැදුනත් නැද්ද? කලන්තේ හැදුනා. එක තැනක බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද පිපාසයි ඉක්මනට පැන් ටිකක් හොයාගෙන එන්න. ආනන්ද හාමුදුරුවෝ පැන් හොයන්න යනකොට එතන තිබ්බ විලෙන් කරත්ත 500ක් එතනින් එගොඩ වෙලා. අර වතුර ඔක්කොම මඩ වෙලා. ආනන්ද හාමුදුරුවෝ පාත්‍රය අතේ තියාගෙන කල්පනා කරනවා මං කොහොමද බුදුරජාණන් වහන්සේට මේ මඩ වතුර පූජා කරන්නේ? ආපහු හිස් පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි කකුත්තා නදිය මේ ළඟ තියෙනවා. තව ටික දුරයි. අපි කොහොම හරි පයින් වඩිමු කියනවා එතනට. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තව පියවර කීපයක්වත් යාගන්න අපහසුයි කලන්තේ කියන. ඔබ ආයෙමත් යන්න කියනවා අර මඩ වතුර තියෙන වල ළඟට. ගිහිල්ලා මේ පැන් බුදුරජාණන් වහන්සේටයි කියලා පාත්‍රේ ලං කරන්න කියන. ආනන්ද හාමුදුරුවෝ ආයෙමත් යනවා අර මඩ වතුර වල ළඟට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටයි මේ පැන් තථාගතයන් වහන්සේ වෙනුවෙනුයි කියලා පාත්‍රේ ලං කරනකොට බලාගෙන ඉන්නදී අර මඩ වතුර ටික නිල්ම නිල් පාටට පැහැදිලි වෙනවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඉක්මනට පැන් එකක් පෙරලා අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පූජා කරනවා පිවතු බන්තේ පානියන්. ඉක්මනට ස්වාමීනි මේ පැන් ටික වළඳන්න. පිවතු සුගතෝ පානියන් සුගතයන් වහන්සේ ඉක්මනට මේ පැන් ටික වළඳන්න කියලා. එහෙනම් බුදුහාඳුරන්ටත් කලන්තේ හැදුනා පිපාසය හැදුනා. බුදුරජාන් වහන්සේත් ලෙඩ වුණා. ඊළඟට උන්වහන්සේට දැන් ලේත් එක්ක බඩේලිය ගියා කියන්නේ බඩවැල් වල තුවාල තියෙන්නේ නිකන් ලේ යනවනේ. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියේ ලෙඩ වෙන ශරීරයක්මයි. ඊළඟට දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේට දරුණු කොන්දේ අමාරුවක් තිබුණා කියන විටින් විට. හිටි ගමන් වැඩි වෙනවා. සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ටික වෙලාවක් බණ කියනකොට කොන්ද රිදෙනවා ඉන්නම් බෑ. අහනවා කෝ මේ ආනන්ද? කෝ සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්නවද? සාරිපුත්ත මේ දේශනාවේ ඉතුරු ටික ඔබ මේ විදිහට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සිංහසෙයියාවෙන් සැතපෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්න බෑ කොන්ද රිදෙනවා. එතනම සිංහසෙයියාවෙන් ඇලවෙලා සාරිපුත්ත හාමුදුරුවෝ කරන දේශනාව ඉතුරු ටික හොඳට අහගෙන ඉන්නවා. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා සාදු 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 මගේ දේශනාව මේ සාරිපුත්තයන් වහන්සේ ඒ විදිහටම ඉතිරි ටික පැවැත්වුවා. තථාගතයන් වහන්සේ මේ දේශනාව කරා නම් ඒත් ඔය ටික ඔය විදිහටමයි කියන කරන්නේ. එතකොට අපිට පේනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේටත් විටින් විට කොන්දේ අමාරුවක් තිබිලා තියෙනවා.
තද හිසේ කැක්කුමක් බලවත් වෙච්ච සිදුවීමක් ගැන දේශනාවල තියෙනවා. ඒ සමහර දේවල් වලට කර්ම විපාක එනවා. අයි බුදු වුණා කියලා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය තථාගතයන් වහන්සේ පාරමී පුරාගෙන ඉන එක සංසාර ගමනේ එක ආත්මයක මල්ලවපොර සූරයෙක් කියනවා. ඔය පොර කාගන්නේ ගහගන්න තියෙන මල්ලවපොර එක දවසක් තරඟයකදී තමන්ගේ ප්‍රතිවාදියා උස්සලා පොලේ ගැහුවා කියනවා. එදා ඔහුගේ කොඳු ඇට පෙළිය බිඳුණා කියනවා. ඒකේ විපාකයක් හැටියට ආත්ම ගානක් කොන්දේ අමාරු ඇතුව සසරේ ඉපදී ආවා කියන. බුදු වෙච්ච ආත්මෙත් විටින් විට බලවත් වෙන්නේ එහි එක විපාක කොටසක් කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව තැනක දේශනා කරනවා ආනන්දයේ තථාගතයන් වහන්සේ සසර ගමනේ එක තැනකදී උන්වහන්සේ පිරිසක් මාළු අල්ලනවා. උන්වහන්සේ එතන මාළු අල්ලපු බවක් සඳහන් වෙන්නේ නැහැ. තරුණ පිරිසක් මාළු අල්ලනවා යාළුවෝ ටිකක්. උන්වහන්සේ එතනට ඇවිල්ලා ඒ දිහා බලාගෙන සතුටු වුණා කියන. හරි ලොකු එකෙක් අහුණා. ඔහොම සතුටු වෙන්නේ නැයි නේද? අන්න හරි හොඳ එකෙක් අහුණා කීකේ කොයි කොල්ලෝ සතුටු වෙන්නේ. ඒ වගේ එතනට අනුන් කරපු අකුසලයේ දිහා බලාගෙන සතුටක් ලැබුවා කියන. ඒකේ විපාකයෙන් තද හිසේ කැක්කුමක් විටින් විට සසරේ බලවත් වෙවි ආවා කියන. මේ බුදු වෙච්ච ආත්මෙත් උන්වහන්සේගේ හිසේ කැක්කුමට හේතුව ඒ කර්ම විපාකේ කොටසක් කියන. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේටත් සසර කර්ම විපාක හැටියට ආපු කර්මජ රෝග, ලෙඩ රෝග තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේටත් හිටිය වෛද්‍යවරයෙක්, ජීවක. එතකොට බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා. උන්වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න කාලේ එනකොට වයසට ගිහිල්ලා නැද්ද? අවුරුදු 80ක් වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය දැන් තථාගතයන් වහන්සේගේ ශරීරේ හරියට ජග්ගර සකටන් දිරාපු කරත්තයක් වගේ කියන. දිරාපු කරත්තයක් පාරේ ඇදගෙන යන්නේ යම්සේද බොහොම අමාරුයි. ඒ වගේ තමයි කියනවා දැන් බුදුරජාණන් වහන්සේ මේ ශරීරේ පරිහරණය කරන්නේ. එහෙනම් බුදුහාඳුරුත් වයසට ගිහිල්ලා නැද්ද? උන්වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. එහෙනම් ඉපදුනා නම් කවුරුත් වයසට යනවා, ලෙඩ වෙනවා. ඉපදුනා නම් මරණය කියන එක මව් කුස පිළිසිඳගත්ත තැනත් මරණය එන්න පුළුවන්. මව් කුසේ මැරෙන අය නැද්ද? අපිට මේ ලෝකේ ගත්තාම කෝටි ගාණක් දරුවෝ මව් කුසවල් ඇතුලේ අවුරුද්දකට මිය යනවා. උපදිනකොට මැරෙනවා දරුවෝ. අම්මලා කිරි දීදී නැති දරුවෝ ඔඩොක්කුවේ එහෙම පණ යනවා. සමහරලාට අර කිරි ටික උගුර හිර වෙලා මැරෙන්න පුළුවන්. ඊළඟට සෙල්ලම් කර කර ඉන්න වයසේ පණ යනවා. තරුණ කාලේ, ළමා කාලේ, මැදි වයසේදී වයසට මැරෙන්න වයසක් තියෙනවා. අපි මව් කුස පිළිසිඳ ගත්තා නම් ඕනෑම මොහොතක කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මේක ආර්ය සත්‍යයක්. මේ ආර්ය සත්‍ය නිතර නිතර සිහි කරන්න කියන. ඒක හිතන කෙනාට තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මේ දැන් මේ කතා කරන්නේ දුක්ඛාරය සත්‍ය. මේක ආර්ය සත්‍ය. දුක බුදුහාඳුර පෙන්වුවේ ජාතිපි දුක්ඛං. ඉපදීමම දුකක්. දැන් බලන්න දරුවෝ උපදින හැටි දැකලා ඇතින්නේ. ඉපදිච්ච ගමන් පොඩි උන් hina වීගෙනම දින්න උඩුබැලිය අතට. අඬාගෙන කෑ ගහගෙන දරුවෝ උපදින්නේ. වේදනාවක් තුලයි හැම නිකන් අර ලුණු සිවියක් වගේනේ උපදිනකොටනේ. පුංචි දරු අතින් තද කරලා ඇල්ලුවත් වේදනාව. අවු රස්මිය වැටුණත් ඇඟ පිච්චෙනවා වගේයි පුංචි හැමක් තියෙන උපදිනවා. උඩුබැලිය අතට මල මුට්ට කරගෙන යන්තම් අවුරුදු 2ක්වත් යනවනේ ඔය ඇවිද ගන්නනේ. සාමාන්‍යයෙන් පැත්ත පෙරලිලා නැකිට ගන්න. ඇවිද ගන්න. වචනයක් හරි කතා කරලා මට රිදෙනවා මෙන්න මේ කොන්ද රිදෙනවා ඔළුව රිදෙනවා කියා ගන්න හරි. අවුරුදු 2-3ක් යනවන් ළමයෙකුටනේ. එතකොට උඩුබැලිය අතට අඬනවා රිදුනත් කියන්නද කතා කරලා රිදෙනවා කියලා. ඒ නිසා ඉපදීමමත් දුකක්. ඉපදිලා දැන් අපිට ඉපදිලා ලොකු වෙච්ච නිසා දැන් මතක නැහැ. උඩුබැලිය අතට මල මුට්ට කරගෙන අඬාගෙන කෑ ගහගෙන ඉන්නකොට ඒක දුකක්. ඉපදීම දුකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි පිය විප්පයෝගෝ දුක්ඛෝ.
ඒ ඉපදිලා ජීවත් වෙලා මරණය දක්වාම සසරේ තමන්ට මුණ ගැහිච්ච අය, තමන්ගේ හිතවත් අය, හිතයිසී පවුලේ 10 දෙනෙක් කියන්නේ අපිට මලකෙවල් කීයක්ද? 10ක්. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඒකට මුණ දෙන්න වෙනවා. එක එක්කෙනා ඉස්සර වෙනවා. කාට ඉස්සර වෙන්න වෙයිද දන්නේ. අපිට යාළුවෝ, හිත මිත්‍රයෝ, නෑදෑයෝ 4500ක් කියන්නේ මලකෙවල් 4500ක් විතර. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඊළඟ දේ තමයි ජීවත් වෙලා ඉන්න තාක්කල් මරණ මංචකයේ දක්වාම අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන් විතරක් නෙමෙයි අපිට හම්බෙන්නේ. තරහකාරයෝ, හතුරෝ, ඊර්ෂ්‍යාකාරයෝ නැද්ද ජීවිතේ? hina වුණත් ඇති. දැන් අපි ගමු කවුරු හරි යනවා පාරේ. අයියේ කොහෙද යන්නේ කියලා කතා කරන. ඇඟට ගොඩ වෙන අය නැද්ද? ඇයි මොකද උඹට කියලා අහන්නේ අය නැද්ද? ආයි තරහකාරයෙක් හතුරෙක් හැදෙන්න විශේෂ හේතුවක් ඕනේ නැහැ. ඔය බස් එකේ යනකොට බලන්නකො නිකන් කකුලක් පෑගුණත් මරා ගන්න ඉන්න චරිත නැද්ද? එහෙම සමාජයක අපි ඉන්නේ. යන්තම් ගිහිල්ලා බ්‍රේක් එකක් ගහනකොට හරි කාගේ හරි ඇඟට වැටුණත් ගහ ගන්න ඉන්නේ. පාරවල් වල යනකොට යන්නේ අපි ඉතින් පාරෙමනේ. අපි බස් වල ගියේ නැති වුණාට පාරේ. සමහරලාවට පොඩි දෙයක් ඇති එක්කෝ. ත්‍රී වීල් මෝටර් සයිකල් පාර මැද්දේ නවත්තලා ඉන්නේ. අර අපි දැක්කට පස්සේ ආහාඳුරු නේද කියලා ආපහු යනවා එක්කෝ. ඒ වගේ මිනිස්සු පුදුම කේන්තියෙන් වෛරෙන් සමහරලාවට ඉන්න හෝර්න් එකක් ගැහුවත් ඇති. පාර මැද්දේ නවත්තලා පොල්ලක් කරගෙන බහින්න ඊට පස්සේ. ඒ නිසා එවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ. කරන්න දෙයක් නැහැ. ජීවිතේ මැරෙන කම්ම අප්‍රියන් එක්ක ඉන්න වෙනවා. දැන් අපි ගත්තොත් ඔබ රස්සාව කරන තැන වෙන්න පුළුවන්. ජීවත් වෙන ගෙදරම වෙන්නත් පුළුවන්. අසල්වැසියන් අතර වෙන්න පුළුවන්. තමන්ට හතුරෝ, ඊර්ෂ්‍යාකාරයෝ, අප්‍රියන් නැද්ද ජීවිතේ? ඉන්නවා. ඒ අයත් එක්ක මැරෙනකන් ජීවත් වෙන්නත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්නනවා මහණෙනි මේ සංසාරේ අපිට මුණ ගැහෙන අය කොටස් දෙකක් විශේෂයෙන් අපිට මුණ ගැහෙනවා කියන. එකක් මුණ ගැහෙනවා ප්‍රියයන්. සසරේ අපිට ප්‍රිය කරපු, අපිට ආදරය කරපු සමාජලාවට දෙමව්පියෝ වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්, හිතවත් අය වෙන්න පුළුවන්. මේ හිතවත් සම්බන්ධතා මත ගොඩ නැගෙනවා. ඊළඟට මුණ ගැහෙන්නේ සසර වෛර පිරිමහන්න මුණ ගැහෙනවා. හතුරෝ. ඒ පෙර වෛරවලට ඒවා පිරිමහන්න සසරේ මුණ ගැහෙනවා. හැබැයි මේකේ භයානකම තමයි හොයන්න බෑ. සංසාර හතුරා එන්නේ. දැන් ඔබ ළඟට හතුරු ආවේ. මං හතුරෙක් කියාගෙන දෙන්නේ නෑ. hina වීගෙන එන්නේ. හොයන්න බෑ. බොහොම යාළුවෙක් ස්වරූපෙන් එන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අසාතං සාත රූපේන. අසාර දේවල් සරු විදිහට වෙස්වලාගෙන කියන ළඟට එන්නේ. දුක්ඛං සුඛස්ස රූපේන. දුක සැපක් හැටියට වෙස්වලාගෙන ළඟට එනවා. පිය රූපේන අප්පියා. අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන් ළඟට එනවා. හොයන්න බෑ. දැක්ක ගමන් අපි හිතන්නේ අනේ මේ මගේ වාසනාව. මගේ පෙර පිනකට මේ මට හම්බුනේ. මේ නම් මගේ වාසනාව කියලා හිතනවා. හැබැයි ඒ තුල ඇවිල්ලා තියෙන සමහර තමන්ගේ විනාශය වෙන්න පුළුවන්. ඒ නිසා මොකද සමහර පුද්ගලයෝ අපිට මුණ ගැහෙනවා අවුරුදු 10 15 ආදරය කළ කසාද බැඳපු අය. එක්ක තමන්ගේ බිරිඳව මරලා අද ඉල්ලුම් ගහට ගිය මිනිස්සු මුණ ගැහෙනවා. අපි බන්ධනාගාරවල ඔය හිරකාරයන්ට ගොඩක් බන කියන. සමහර පුද්ගලයෝ ඒ අයම පස්සේ තමයි තේරෙන්නේ. ඒ වගේ ජීවිතේ කතා කරලා බලපුවාම ඔවුන්ගේ ජීවිතවල හොයන්න බෑ ජීවිතේ. දැන් බලන්න නිකන් ඔබ හිතන්න මෙහෙම. දැන් ලංකාවේ කෝටි 2කට එහා ඉන්නවනේ මිනිස්සු. කෙනෙක් දැක්ක ගමන් සමහර වෙලාවට ওই සමාජයේ තුල කෙනෙකුට නිකන් පුරුදු ගතියක්, සසර බැඳීමක් කෙනෙක් දැක්ක ගමන් හිත ඇදිලා යන්න පුළුවන්. ඊළඟට යාට hina වෙනවා, කොහොම හරි කතා කරනවා, පස්සෙන් යනවා, ඔහොම ගිහිලා කොහොම හරි හිතවත් වෙනවා. ඊට පස්සේ නිකම්ම ආදරයක් ඇති වෙනවා. අවුරුදු ගණන් ආදරය කරලා විවාහ වෙලා අර මිනිහගෙම මැරුම් කණයි නැද්ද? එතකොට අර ආදරය කරනකොට දැක්කද කවදා හරි මාව මරණ මගේ මාරයා කියලා දැක්කද මේ? ඒක පේන්නේ නැහැ.
පෙම්වතා ස්වරූපෙන් එන්නේ සංසාර හතුරා. එහෙම එනවා. වෛර පිරිමහන්න එනවා. එතකොට අම්මා තාත්තා හැටියට එනවා සංසාර හතුරා. ඔබ දැකලා ඇති පූසියෝ නැද්ද? තමන්ගෙම පැටව කන පූසියෝ. තමන් පැටව දාලා ඒ පැටව ටික කනවා. සංසාර හතුරා. සමහර මනුස්ස ලෝකේ ඉන්නවා ළමයා ඉපදිච්ච ගමන් වෛරය ඇති වෙන බෙල්ල මෙරිකන අය නැද්ද? ඉන්නවා. ඒ වගේ දෙමව්පිය ස්වරූපයෙන් ඉන්නේ සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. දරුවෙක් ස්වරූපයෙන් ඉන්නේ සංසාර හතුරා වෙන්න පුළුවන්. දැන් බිම්බිසාර රජුරවන්ට පලිගන්නනේ ආවේ. අජාසත් දරුවා කුසට ආපු වෙලේ ඉඳන් රජුරවන්ට දේවියට පුදුම සතුටක්. හැබැයි දරුවා කුසේ වැඩෙනකොට දේවියට දොළ දුකක් ඇති වුණා. ස්වාමියාගේ පපුව පළලා ලේබොන්. කාටවත් කියන්න පුළුවන් දෙයක්ද මේ? දැන් තනියෙන් පසුතැවෙනවා, විඳවනවා. දේවිය මේ රජ්ජුරුව බැලුවද කන්නේ බොන්නේ නැහැ. බලාගත්තුවත බලාගෙන ඇවිල්ලා කිව්වා දේවිය සතුටෙන් ඉන්න එපා. ආසා කරන දෙයක් කියන්න මම වෙන රාජ්‍යකින් හරි ගෙදක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මම මැරිච්ච දේ මන්නම් කියන්නේ නැහැ කිව්වා. මන්නම් කියන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ රජ්ජුරුව මොකද කරේ? වෙන පරිවාර කාන්තාවන් සේවිකාවන් යොදවලා හිමීට රහස හොයාගත්තා. එතකොට රජ්ජුරුව සෝවාන් වෙලා දේවිය ළඟට ගිහිල්ලා මගුල් කඩුවෙන් තමන්ගේ පපුව සිදුරු කරලා ගලන ලේ ටික එකතු කරලා දුන්නා. කොච්චර ස්වාමියාට ආදරයක් තිබුණත් කුසේ වැඩෙන දරුවගේ සංසාර වෛරේ අර ලේ ටික බීගෙන ගියා. එදාමයි නම වැටුනේ අජාත සත්ත්‍ය. අජාත කියන්නේ ජාත වෙලා නැහැ, ඉපදිලා නැහැ. නූපන් සත්ත්‍ය කියන්නේ සතුරා. ඔය නම් උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ගේ හතුරෙක්මයි. ඔය නම් හතුරෙක්මයි කියලා මිනිස්සුමයි නම දැම්මේ. එතකොට අපිට පේනවා මේ සසරේ සංසාර හතුරු අපිට මුණ ගැහෙනවා. කැමති වුණත් අකමැති වුණත් ඒ අයත් එක්ක ජීවත් වෙන්න වෙනවා මැරෙනකම්. ඒක තමයි අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් එක්ක එකතු වීම, අප්‍රියයන් එක්ක වාසය කිරීම, අප්‍රියයන් එක්ක ජීවත් වීම සසර දුකක්. ඒක දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ජීවිතය තුළ කැමති දේ නොලැබීම දුකක් කියනවා. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. යමක් කැමතිද ඒ කැමති දේ නොලැබීම දුකක්. ඒ මොකක් වගේ එකක්ද? අපිට හිතෙන්න පුළුවන් අපිට අනේ වාහනයක් ගන්න ආසයි. සල්ලි නැහැ. අන්න කැමති දේ නොලැබීම. ඒකද මේ? එහෙම එකක් නෙමෙයි. ඒකත් එක දුකක් තමයි. මෙතන බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ කැමති දේ නොලැබීමේ දුක හැටියට පෙන්වන්නේ ඉපදී සසර යන කෙනා කැමති වෙනවා දුක් සහිත අය දැක්කහම, දුක් විඳින මිනිස්සු දැක්කහම, අපායගත සත්වයන් දිහා සිහි වෙනකොට හිතනවා අපෝ අපිට නම් ඔය වගේ උපතක් නම් එපා. කියන්නේ නැද්ද මිනිස්සු? මට නම් මේ වගේ නම් උපදින්න ඕනේ නැහැ කියලා කියනවා. හිතනවා, ප්‍රාර්ථනා කරනවා. හැබැයි කෙලෙස් සහිතව ඉන්න තාක්කල් ඒවට ඇදිලා යනවා. අපේ කැමැත්තකින් ඉපදී යන ගමනක් නෙමෙයි. අකුසල් කර ඉන්න තාක්කල් අපායට කැමති වුණත් අකමැති වුණත් අපායට ඇදෙනවමයි. සතර අපායේ මහගෙදර කරගත්ත සංසාර ගමන. ඒක කැමති දේ නොලැබීමේ දුකක්. ඊළඟට ලෙඩ වෙන කෙනා කැමති වෙනවා අපෝ අපිට නම් ওই වගේ ලෙඩ රෝග හැදෙන්න එපා. කියන්නේ නැද්ද මිනිස්සු? ලෙඩ රෝග හැදිලා එක තැන් වෙලා අන්ත දුක් විඳින අය දැක්කහම අපි හිතනවා මිනිස්සු කියන අපෝ අපිට නම් ඔච්චර දුක් විඳ ජීවත් වෙන්න ඕනේ නැහැ. දැන් අපි එහෙම ඕනේ නැහැ කීවට අපිට ඕන විදිහට ඉන්න පුළුවන්ද? අපිට ඕන විදිහට වෙන දෙයක් නෙමෙයි. ඊට වැඩි අන්ත දුක් විඳින්න වෙන්න පුළුවන් අපිට. ඒ නිසා කැමති දේ නොලැබීමේ දුකයි. වයසට යන කෙනා වයසට ගිහිල්ලා එක තැන ජරා ජීර්ණ වෙලා ඇට සැකිලි වගේ ඉන්න කෙනෙක් දැක්කොත් අපි හිතනවා අපෝ අපිට නම් ඔච්චර වයසට ගිහිල්ලා ඉන්න ඕනේ නැහැ. එහෙම කියනවද නැද්ද? අපි හිතනවා, අපි කියනවා. ඒ වුණාට වයසට ගිය කෙනා කීයටවත් කැමති නැහැ. අපි එහෙම කීවට ඒ මට්ටමට ආපු කෙනා කැමතිද? මැරෙන්න කැමති නැහැ. දවසක් අම්මා කෙනෙක් එක්ක අවුරුදු 94යි කියෝ. ඇට සැකිල්ලක්. හොද්දටම දුර්වලයි. ඒ දරුවෝ ඉතින් එක් කරගෙන ඇවිල්ලා
පුටුවක තියලා උස්සලා ගත්තා මගේ ළඟට. ඉතින් අරගෙන ඊට පස්සේ ඉතින් මං ඉතින් කිව්වා අම්මා කියලා ඉතින් කතා කරලා ඊට පස්සේ මං කිව්වා අම්මා ඉතින් දැන් ගොඩාක් පින් කරගෙන ඇතිනේ. දැන් ඉතින් අම්මා හොඳට සුගතියක හිත පිහිටවාගෙන දැන් ඉතින් ලෑස්ති පිට ඉන්න කියලා. පිකේන්ති කියා. හාමුදුරුවෝ මට එහෙම කියන්න එපා කිව්වා. හාමුදුරුවෝ මට ආශිර්වාද කරන්න කිව්වා බක්කුල හාමුදුරුවන්ට වගේ තව බොහෝ කාලයක් ඉන්න ලැබෙන්න කියලා. අවුරුදු 160ක්ම ඉන්න තමයි ආසාව. පව් ඉතින් අහිංසක ආසාව. එතකොට හිතන්න අවුරුදු 94ක් වුණත් කොච්චර වැහැද සමහර අය ඉන්න සමහර මගේ ළඟට එක අම්මා කෙනෙක් ඉන්න අවුරුදු දැන් 103යි. ඒ අම්මා තමයි මේ ගිලන් ගොඩ නැගිල්ල මුල් ගාලා තියෙනකොට මං එක්කා. තාම ඉන්න අවුරුදු 100යි ඔය බිල්ඩිමට මුල් ගාලා තියෙනකොට ඒ අම්මට. දැන් 103 ඉවරයි 104. එතකොට දැන් මේ ඊයේ පෙරේදත් ඇවිල්ලා මට බණකට ආරාධනා කරා 104 වෙන ධර්ම දේශනාවකට මේ නාලිකාව. එතකොට තාම ඉන්නවා. තනියෙන් එන්නේ කවුරුත් අල්ලනවට කැමතිත් නැහැ. ඒ අර තියෙන ඇගේ පුණ්‍ය ශක්තිය තියෙනවා සමහරුන්ට. සමහර අය ඉන්නවා අවුරුදු 70 80 යනකොට හොඳටම වැහැරිලා ඇට සැකිල්ල වගේ ඊට පස්සේ. එතකොට අපේ ශරීරේ කොච්චර දුර්වල වුණත් නැකිට ගන්න බැරි වුණත් එක තැන මල මුත්‍ර කරගෙන හිටියත් අපි මේක අතහරින්න කැමති නැහැ. කොච්චර කිව්වත් අතහරින්න කැමති නැහැ. අපි ලෙඩ්ඩු ළඟට ගිහිල්ලා තියෙනවානේ. මේ මැරෙන්න බට දාලා ඔක්සිජන් දීලා පණ අදින අමාරු ලෙඩ්ඩු. අනේ හාමුදුරනේ මාව බේර ගන්න. අනේ හාමුදුරනේ මට මැරෙන්න බෑ. අනේ හාමුදුරනේ මාව බේර ගන්න කියලා. ඒක තමයි ස්වභාවය. කැමති දේ නොලැබීමේ දුක. මරණය කරා යන කෙනා කැමති වෙනවා අනේ මට නම් මැරෙන්න බෑ කියලා කැමති වෙනවා. හැබැයි කොච්චර මට මැරෙන්න බෑමයි කිය හිටියත් මැරෙනවද නැද්ද? මැරෙනවා. අපි කවුරුත් මැරෙනවා. ඉපදුනා නම් මැරෙනවාමයි. ඊළඟට ප්‍රියයන් වෙන් වෙනකොට අපි කැමති වෙනවා අනේ අපේ දරුවෝ අපේ ඥාතියන් අපේ දෙමව්පියෝ අපිව අතහැරලා යන්න එපා හැමදාම මෙහෙම ඉන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැබැයි අපිට ඕන දේ වෙනවද? නෑ. වෙන වෙනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. ඊළඟට තරහකාරයෝ හතුරෝ ඊර්ෂ්‍යාකාරයෝ මුණ ගැහෙනකොට අපි ප්‍රාර්ථනා කරනවා. මල් තිය ප්‍රාර්ථනා කරනවානේ. බාලයන් අසත්පුරුෂයන් නම් මුණ ගැහෙන්න එපා. මේ හතුරු නම් සංසාරේ මුණ ගැහෙන්න එපා කියලා හිතනවා. හැබැයි අපි ඉපදී යන තාක්කල් හතුරොත් එක්කම තමයි සසරේ ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා ඒක ආරි සත්‍යයක්. දැන් ඔය කියපු ටික ඔය තමයි දුක්ඛාරි සත්‍ය. ජාතිපි දුක්ඛං ඉපදීම දුකක්. ලෙඩවීම දුකක්. වයසට යාම දුකක්. මරණම්පි දුක්ඛං මරණේ දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් එක්ක එකට ජීවත් වීම දුකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං යමක් කැමතිද කැමති දේ නොලැබීම දුකක්. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නවා ඔය විතරක් නෙමෙයි මානසිකව අපි විඳින දුක් ටිකක් තියෙනවා. ඉපදුනා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ජාතිපච්චයා ජරා මරණ ශෝක අපි ඕන තරම් අඬලා ඇති දුක් වෙලා ඇති. පරිදේව කියන්නේ නංගොත් කිය අඬනවා. ඔළුවට ගහ ගන්නවා. පපුවට ගහ ගන්නවා. විලාප දෙනවා. බිම හැපෙනවා. පෙරලෙනවා. කෑ ගහ අඬනවා මිනිස්සු. ඒවට කියනවා පරිදේව. දුක්ඛ කියන්නේ දුක් විඳිනවා. දෝමනස්ස කියන්නේ හූල්ලනවා. උපායාස කියන්නේ සුසුම් හෙලනවා ජීවිතේ. ඕවා මැරෙනකන් ඕවා ජීවිතේ විඳලා නැද්ද? කාටවත් කියන්න පුළුවන් හාමුදුරුවෝම කිව්වට ඕවා අපිට නම් අදාළ නැහැ කියලා. එතකොට මේ සියල්ල ඕක තමයි ජීවිතය. ඕක තමයි දුක. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වුවා මේක තමයි දුක්ඛාරි සත්‍ය. කොහේ ඉපදුනත් ඕකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි හිතමු දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා දෙව්ලෝ පහළ වෙනවා. දෙවියන් වයසට යන්නේ නැද්ද? දැන් බලන්න නිකන් දෙවිවරු වයසට යනවද නැද්ද? දෙවියන්ට ලෙඩ හැදෙනවද නැද්ද? ලෙඩ රෝග ගැන නම් දෙවියන්ගේ දේශනාවල මට එහෙම හම්බෙලා නැහැ. දෙවියන් වයසට යනවා.
ඒ චුත වෙන්න ආසන්න වෙනකොට දෙවිවරු වයසට යනවා. මේ වයසට යනවා කියන්නේ මේ අපි වයසට යනවා වගේ නෙමෙයි. දෙවියන් පැලඳගෙන ඉන්න මල් මාලා පරවේගෙන යනවා කියන. දෙවියන්ගේ දිව්‍ය සලු පිළි කිලුටු වෙලා යනවා. දෙවියන්ගේ ශරීර වලින් දහඩිය වැగిරෙන්න පටන් ගන්නවා කියන. දිව්‍ය විමානවල සිත් තලවන්න නැතුව යනවා. දෙවියන්ගේ ශරීරවල තිබ්බර ප්‍රභාස්වර ආලෝකෙ එන්නේ නඩු වෙලා දුර්වර්ණ වෙලා යනවා කියන. ඒ ලකුණු පහළ වෙන්නේ දෙවියන් චුත වෙන්න ලං වෙනකොට. මනුස්ස ලෝකේ කාලෙන් දින 7ක් වගේ වෙනකොට දෙවියන් චුත වෙන්න ආසන්න වෙනකොට අර ලකුණු පහළ වෙනවා කියලා. එතකොට අනිත් දෙවිවරු දැනගන්නවා දැන් මෙයාගේ කාලය ඉවරයි. දැන් මේ චුත වෙන්න යන්නේ. එතකොට අනිත් දෙවිවරු මොකද කරන්නේ? මේ කෙනාව එක්කන් යනවා කියන නන්දන උයනට. එක්කන් ගිහිල්ලා කියනවා පින්වත බලන්න මේ සැප සම්පත්. ඔබ දැන් සුගතියේ හිත පිහිටව ගන්න. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත ඔබ දැන් සුගතියට යන්න. සුගතින් ගන්නවා සුලද්ද ලාභන් ලබ. සුගතියට ගිහිල්ලා උතුම්ම ලාභය ලබන්න. ඒ උතුම් ලාභය ලබාගෙන ඒක තුල ස්ථාවර වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි අර දෙවියන් චුත වෙන්න ලං වෙනකොට සුගතියට යන්න කියලා කිව්වේ කොහෙට යන්න කියලාද? මනුස්ස ලෝකෙට. ඒකට හේතු අනේ ඔයා දිව්‍ය ලෝකේ ඉන්න කියලා දැන් වැඩක් නැහැ. එහෙ පින ගෙවිලා ඉවරයි. දැන් දෙව්ලොවින් චුත වුණාට පස්සේ වැටෙන්න තියෙන එක්ක සතර අපාය. එහෙම නැත්නම් ඊට ටිකක් බේරෙන්න තියෙනවනම් මනුස්ස ලෝකේ. ඒ නිසා අර චුත වෙන්න ආසන්න දේවතාවට අනිත් දෙවිවරු කියන ඔබ දැන් සුගතියට මනුස්ස ලෝකෙට යආගන්න කියනවා ඉක්මනට එහෙ හිත පිහිටවන්න. එහෙම හිත පිහිටවලා මනුස්ස ලෝකෙට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියන. දෙවියන් උතුම් ලාභයේ හැටියට හැඳින්වුවේ තිසරණේ පිහිට ගන්න එක කියන. ඒක තුල ස්ථාවර වෙන්න කියන. ඒ කියන්නේ ගිහිල්ලා අඩුම ගානේ සෝවාන්වත් වෙන්න කියන. ඒ නිසා දැන් බලන්න දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙන අයට කියන්නේ ඉක්මනට මනුස්ස ලෝකෙට හරි ගිහිල්ලා තිසරණේ පිහිටලා සෝවාන්වත් වේ ගන්න කියන. දැන් අපි මෙහෙට ඇවිල්ලා ධර්මයත් හම්බෙලා පින් කරගන්න ලැබිලා මනුස්ස ජීවිතේ ලැබිලා කල්යාණ මිත්‍ර සේවනයේ ලැබිලා මේ ඔක්කොම ලැබුණාට පස්සේ අපි මෙහෙදී හිතනවා දිව්‍ය ලෝකේ ආගන්න. මෙහෙ මේක කරන්න බෑ. දෙව්ලොව ගියා නම් හොඳයි කියලා මෙහෙදී හිතනවා. එහෙ ගියාම දෙවියන් කියනවා ගිහිල්ලා මනුස්ස ලෝකෙට හරි ගිහිල්ලා මේක කරගන්න කියන. එහෙ කරගන්නෙත් නෑ. ඔය වගේ අපිට අතට ලැබිච්ච අවස්ථාව අතහැර මේ ගිය ගමන. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගත්තේ නැත්නම් අපි අමාරුයි වැටෙනවා. අපි ළඟට ගොඩාක් අය උස්සගෙන එනවා. අන්ත අසරණයි ජීවිතේ. දවසක් එක තාත්තා කෙනෙක් ගෙනාවා උස්සගෙන එක්කාවා. පන්සිල් ටික දෙන්න බෑ. ඒ දරුවෝ ඇවිල්ලා කිව්වා තාත්තා රෑ එළි වෙනකන් හූ තියනවා කියෝ. ගිනි දැල් පේනවා කියලා කෑ ගහනවලු. කපනවා කොටනවා උල් වලින් අනිනෝ කියලා කෑ ගහනවා එළි වෙනකන් කෑ ගහනවලු. සමහරලාට අර දේශනාවල තියෙනවා ඒවට කියන්නේ ගති නිමිති අපායේ පේනවා කියන ගති නිමිති. හැබැයි ඒ දරුවෝම ඇවිල්ලා කිව්වනේ හාමුදුරනේ අපි දන්න කාලෙකවත් තාත්තා පිනක් නම් කරගත්ත කෙනෙක් නෙමෙයි කිව්වා. අම්මා සීල් ගන්න යනකොට ඒත් හැම වෙලේම සීල් රෙදි ටික ඉඳන් වීසි කරනවා පළතෝ ගිහින් පන්සලේම හිටපන් කියලා. නැද්ද එහෙම අය? ඉන්නවා ඒ වගේ අසත්පුරුෂයෝ ඉන්නවා. ඉතින් අම්මා හරියට තාත්තගෙන් කුටි කකා ඉඳලා අම්මා දැන් අවුරුදු 5කට විතර කලින් නැති වුණා. අම්මා අන්ත දුක් විඳා කිය. දැන් තාත්තා කෑ ගහනවා කිව්ව රෑ එළි වෙනකන් ගිනි දැල් පේනවා කී කෑ ගහනවා. ඊට පස්සේ එක්කන් ඇවිල්ලා ඊට මං කිව්වා ගේන්න කියලා. ඉතින් අල්ලගෙන එක්කන් ආවා. ඇවිල්ලා මගේ ළඟ පුටුවකින් තිබ්බා. අනේ හාමුදුරනේ මං අපායයි දනේ හාමුදුරනේ මට අපායේ පේනවා අනේ හාමුදුරනේ පේනවා කිව්වා. මං කිව්වා දැන් අපාය යන්නේ දැන් ඔබතුමා ඉන්නේ මනුස්ස ලෝකෙනේ. දැන් අපි මෙතන ගැන හිතමුකෝ. අනේ හාමුදුරනේ මට මතක් වෙනවා මං හරියට වැරදි කරා මං හරියට පව්කම් කරා කිව්වා. මං කිව්වා දැන් ඒව කොහොම දැන් හිතෙන් අයින් කරන්න. දැන් ඔබතුමා පන්සිල් ගමුකෝ කිව්වා. කමක් නැද්ද කියලා ඇහුවා. මං කිව්වා හරි කමක් නැහැ. දැන් පන්සිල් ගමුකෝ. ඊට පස්සේ වැඳගත්තා. වැඳගෙන බයෙන් වගේ වටපිට බලන සතෙක් වගේ. පන්සිල් ටික දී ගන්න බෑ. ඊට පස්සේ මං බුද්ධං සරණං කියන එක කියෙව්වා.
තෙරුවන් සරණ මම්ම කියවල පොඩි එකෙක් වගේ අත් දෙකත් මං අල්ලගෙන ළඟ පුටුව තියාගෙන ඊට පස්සේ ඔන්න තිසරණී පිහිටෙව්. ඊට පස්සේ මං කිව්වා දැන් ඔබතුමා මෙහෙම කියන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී කියලා වටපිට බැලුවා. බල්ලා කිව්වා හාමුදුරනේ මං හරියට සත්තු මැරුවා. මං කිව්වා ඔබතුමා දැන් මෙතන සත්තු මරන්නේ නැහනේ. ඒ නිසා දැන් පරණ ඒවා කමක් නැහැ. දැන් හිතන්න අද ඉඳන් මං ඒව කරන්නේ. කමක් නැද්ද? මං කිව්වා කමක් නැහැ. ඊට පස්සේ ඔන්න ඒ ශික්ෂාපදේ සමාදන් කරා. ඊට පස්සේ මං කිව්වා දැන් ඔබතුමා මෙහෙම කියන්න. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියා. ඊට පස්සේ කිව්වා ඇස් පියාගෙන අදින්නා දානා අනේ හාඳුරුනේ මං හරියට හොරකම් කරා කිව්වා. ඉස්සර මං හරියට හොරකම් කරපු කෙනෙක් කිව්වා. ඊට පස්සේ මං කිව්වා හරි දැන් ඔබතුමා මෙහි හොරකම් කරන්නේ නේද? ඒ පරණනේ. කවුද වැරදි නොකරයි කියලා දැන් මං හිතත් හදලා මං කිව්වා ඉස්සර මිනිස්සු ඕන තරම් පව්කම් කරලා ඇති. අඟුලිමාල රහත් උනේ. ඒ නිසා ඔබතුමා හිතන්න දැන් ඉඳන් අද ඉඳන් මං ඒව කරන්නේ නැහැ කියලා කියන්න කිව්වා. එක ශික්ෂාපදෙන් ශික්ෂාපදයට පන්සිල් ටික දෙන්න බෑ. එතකොට බලන්න මරණ මංචකයේ ස්වභාවය. දැන් ඉතින් අපි පන්සිල් දුන්නට තේරෙනවා කරුණු ටිකක් කිව්වත් හිත පිහිටවන්න බෑ. හිත විපිලිසර වෙනවා. දේශනාවේ පෙන්නන මහණෙනි සීලේ පිරිසිදු නැත්නම් හිතක් විපිලිසරයි කියන. ඔළුව අවුල් වෙනවා. අකුසල්ම සිහි වෙනවා. ඒ නිසා හරියට ධර්මයේ පුරුදු කරලා නැත්නම් ධර්මයේ වඩලා නැත්නම් ගුණධර්ම පුරුදු කරලා නැත්නම් මරණ මංචකයේ අන්තසරණයි. ඒ මට්ටමටපත් වුණොත් ආයි ධර්මයේ දියුණු කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අපි දන්නවා අවංකව හිතන්න අපේ පවුල්වල මිය පරලොවගේ ඥාතීන් ගැන කී දෙනෙක් සුගතියේ වගේ ඇද්ද? එක්කෙනා ගැන නිකන් හිතාගෙන යන අපිට කෙනෙක් සුගතියේමයි කියලා විශ්වාසයක් ඇති වෙනවා නම් එයා හරියට සද්ධාව වඩපු කෙනෙක්මයි. එයා හොඳට සීල් රැකපු කෙනෙක් නම් එයා නිතර බණ ඇහුවා නම් Tamanට පුළුවන් විදිහට දම්පින්කම් වල යෙදුණා නම් අඩු ගානේ බුදු ගුණ හරි සිහි කරගෙන ගුණධර්ම වැඩුවා නම් අන්න එයා ගැන අපිට හිතෙනවා අනේ අපේ අම්මා අපි මේ විදිහට සද්ධාව දියුණු කරා හොඳට සීල් රැක්කා හොඳට බණ ඇහුවා සුගතිය ඇති කියලා අපිට හිතෙනවා. ගුණධර්ම වඩපු කෙනෙක් ගැන විතරයි අපිට එහෙම විශ්වාසයක් තියෙන්නේ. බොහෝ දුරට ඉඳලා හිටලා නිකන් පන්සලකට ගිහින් ආපු. ඔය උදේ ඉඳන් රෑ වෙනකන් ගමේ කේලම් හොය ජීවත් වෙච්ච. ටෙලි නාට්‍ය ටිකේම ජීවත් වෙච්ච අය ඉන්නවනේ නේ. ආයි බණක් අහන්නේ නැහනේ සමහර අම්මලා. එවැනි චරිත ගැන මොකද මන් දවසක් ඉස්පිරිතාලයක ලෙඩෙක් බලන්න ගියා. ඒ අම්මා පුදුම බයක්. දරුවෝ 4 දෙනෙක් හිටිය ඇඳ ළඟ. ඒක පුතෙක් තමයි මට කීවේ අනේ හාමුදුරනේ කීක ඉතින් පින්සෙන්දු වෙනවා. ඊට පස්සේ මං ඉතින් කොළඹ බණක් තිබ්බ වෙලාවක ගියා. යනකොට මේ අම්මා ළමයින්ට බට වගේකුත් දාලා තිබුණා. ළමයින්ට වඳිනවා. අනේ ලොකු පුතේ මට මැරෙන්න බෑ පුතේ මාව බේරගනින් පුතේ කියලා. අනේ දුවේ මට මැරෙන්න බෑ දුවේ කියලා. අර රට ඉන්නේ කාට ඉන්න කියාපිය ඌ මාව බේරගනී කියනවා. මං ඉතින් පැත්තක ඉඳන් බලාගෙන හිටියා කොහෙන් බන කියන්නද. ඊට පස්සේ අර දරුවා කිව්වා අම්මා බය වෙන්න එපා මේ අර හාමුදුරු වැඩියා කිව්වා. අනේ බුදුහාමුදුරුනේ මට මැරෙන්න බෑ කිය. මං කිව්වා මේ බුදුහාමුදුරු නෙමෙයි. ඊට පස්සේ දැන් බන ටිකක් කියා ගන්න බෑ. මං කිව්වා අම්මා මේ අම්මව හිතන්න එපා මෙහෙමයි කියලා පන්සිල් ටික දෙන්න බෑ. බන කියන්න බෑ. දැන් මට කතා කරන්න දුන්නෙම නැහැ. වචන දෙකක් කියනකොට අනේ මට මැරෙන්න බෑ අනේ මට මැරෙන්න බෑ කියනවා. ඊට පස්සේ මං කිව්වා හරි අපි මැරෙන්නේ නැහැ කවුරුත් මැරෙන්නේ නැහැ මේ ඔක්කොම. අපි ඔක්කොම සදාකාලිකවම ඉන්නවා. කියලා මං කිව්වා අම්මා ඉස්සෙල්ලා මේක අහගන්නකෝ කියලා එහෙම කියලා දැන් ඊට පස්සේ එකපාරක් දෙපාරක් සැරත් කරා. ඉතින් කීක කරන්න දෙයක්වත් නැහැනේ. මං කිව්වා ඉස්සෙල්ලා කියන එක හරි අහගන්නම් මේ කියලා මං කිව්වා එනම් මං යනවා කියලා. ඊට පස්සේ අනේ නෑ අනේ අහගන්නම් අනේ මට මැරෙන්න බෑ කිව්වා. ඊට පස්සේ මං ඊට පස්සේ වටින් ගොඩින් කීවා අම්මා රජවරු ගැන අහලා ඇතිනේ. සක්විති රජවරු ගැන අහලා ඇති. අද පොළොව හාරලවත් හොයන්න තියනවද? නෑ. ඊට පස්සේ බුදු ගුණ කියලා බුදුරජාණන් වහන්සේ කාලේ මරණ මංචකෙත් බුදු ගුණ සිහි කරගෙන සුගතියේ ගිය අය ගැන කියලා. ඔහොම ඉතින් මං කරුණු ටිකක් කිව්වා.
එහෙම බණ ටිකක් කියනකොට මේ අම්මා එකපාරට මන් දිහා බලාගෙන වැඳගත්තා. දැන් වැඳගෙන ඉන්නවා. මාත් ඉතින් විනාඩි 10ක් විතර බණ ටිකක් කීවා. කියලා මම වෙලාව බැලුවා. මට තව බණකුත් තියෙනවා. මට ඒත් හිතුණා ඉතින් මේ අම්මට දැන් නම් නිකන් වැඩි හරි වගේ. අහගෙන ඉන්නවනේ මන් දිහා බලාගෙන. ඊට පස්සේ මං කිව්වා දැන් අම්මට තේරෙනව නේද ජීවිතේ හැටි කියලා. මන් දිහා බලාගෙන ඉඳලා ඇස් ලොකු කරලා ඒ වුණාට ආවුනේ මට නම් මැරෙන්න බෑ කිව්වා. දැන් මම මොකද කරන්නේ? ඊට පස්සේ මං කරේ පිරිත් නූලක් තිබ්බා. ඉක්මනට පිරිත් නූල ගැට ගැහුවා. ඕම් බය වෙන්න එපා කියලා පිරිත් නූලක් බැඳලා මං හිමීට එළියට ඇවිල්ලා ඒ පුතාට මං කතා කරා. කතා කළා මං ඇහුවා ඇයි දරුවෝ ඔයා බණ අහනවා. මං දැකලා තියෙනවා මගේ පින්කම් වලටත් ඔයා එනවා. ඇයි මෙහෙම වුනේ? අම්මට මෙහෙම වුනේ ඇයි කියලා ඇහුවා. ඒ දරුවෝ කියන අපේ පවුලේ 6 දෙනෙක් දරුවෝ දෙන්නෙක් රට. ඒ රටේ ඉන්න ළමයිනුත් බණ අහනවා. මේ ළමයිනුත් බණ අහනවා. මගේ ඔය යන සෙනසුරාදා ගුවන් විදුලි වල යන බණ ඔක්කොම අහනවා. ඒ ළමයි කියනවා අපි බණක් යනකොට අම්මා ළඟට රේඩියෝ එක ගෙනහිල්ලා අම්මා ඉන්න තැන රේඩියෝ එක දාලා බණ වැඩි කරලා කියනවලු අම්මේ හොඳ බණක් යනවා මේ අහන්න. නැගිටලා යනවලු යන්න. ඕවා මන් දන්නවා මට ඕවා වැඩක් නැහැ කියලා යනවලු. ඊට පස්සේ ටීවී එකේ බණක් යනකොට ගෙනහල්ලා පුටුවේ වාඩි කරලා වඳිනවා කිව්වා. අම්මේ දැන්වත් බණ අහන්න කියලා. ඔය බණ කියන උන්ගේ හැටි අපි දන්නවනේ කියලා නැගිටලා යනවා. ඔන්න චරිත. ඒ ළමයි කියනවා පොයේ ලං වෙනකොට වැඩිපුර අම්මට ආදරේ පෙන්නනවා කියෝ. සීල් රෙදි ගෙනහල්ලා ළමයි මේවා මැදලා රෑ ඉඳන් දැන් අම්මාව බදාගෙන අම්මාව ඉඹලා අම්මා හෙට අපි එක්ක සීල් ගන්න යන්න ඕනේ. ඔන්න අපි අම්මාව එක්කයි යනවා. අම්මා සීල් ගන්නව නේද අම්මේ කියලා. ඉතින් දැන් අම්මා තුරුල් කරගෙන ඉඳලා උදේ පාන්දර කොහොම හරි දැන් වාහනේ දාගෙන එක්කන් ගියත් පන්සල ලං වෙනකොට යකෙක් වැහෙනවා වගේ කිව්වා. මට බෑ මං යනවා ගෙදර. මං යනවා උඹලා ඵලයල්ලා කියලා වාහනෙන් හරි බැහැලා එනවා කිව්වා. කර්ම ඒවා කර්ම විපාක. එච්චර සද්ධාවන්ත ළමයි ඉඳලවත් අම්මා පන්සලකට එක්කන් යන්න බැරි වුණා කියලා. බලන්න බෞද්ධ ස්වරූප අන්‍යාගමිකයෙකුත් නෙමෙයිනේ. බෞද්ධ ස්වරූපයෙන් ඉපදුනත් බණ අහන්න පුළුවන් පරිසරයක හිටියත් කර්ම විපාකයෙන් වැහෙන හැටි. මේ දරුවෝ කියනවා හැබැයි ඉතින් අර ටෙලි නාට්‍ය ටික හවස ඉඳගත්තාම එකින් එක මාරු කර කර රෑ 10 11 වෙනකන් ටීවී එක ළඟම තමයි කියන්නේ. ඕක තමයි හෝනියම. අන්තිමට මැරෙන්න වැටෙනකොට අන්ත අසරණයි. ආයි හාමුදුරුවෝ කෙනෙකුටවත් ගිහිල්ලා හිත පිහිට වුණා තියා පන්සිල් ටික දෙන්නවත් බෑ. ඒ නිසා දැන් හිතන්න ඔහොම මැරිලා සුගතියයිද? නෑ ආයිතින් එක්කෝ දුගතියක එක්කෝ පෙරේත ලෝකෙක එක්කෝ අපායක. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අවංකවම හිතන්න ඇත්තටම අපිට සුගතියකවත් යාගන්න බැරි වුණොත් මනුස්ස ජීවිතයට ලැබිලා බුද්ධ ශාසනෙත් ලැබිලා ෂණ සම්පත්තිය ලැබිලා බණ අහන්නත් ලැබිලා කල්යාණ මිත්‍ර සේවනයත් ලැබිලා හොඳට පින් කරගන්න අවශ්‍ය පරිසරයක් ලැබිලා මේ ඔක්කොම අතට ලැබිලා අතට ලැබිච්ච අවස්ථාව අතහැරුණොත් ආයි අපි තරම් අවාසනාවන්ත පිරිසක් ඉන්නවද? ඒ නිසා මේ ලැබිච්ච මොහොතේ ධර්මයේ දියුණු කරගන්න දක්ෂ වෙන්න. ධර්මය අවබෝධ කරගන්න වීර්යය වඩන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම හැම වෙලාවෙම හිතන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත ෂණේන් ෂණේ මරණයට ලං වෙනවා. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටික යයිද කියලා දන්නේ. මිය පරලොව ගිය කෙනෙක් වෙනුවෙන් අපිට එකම දෙයයි කරන්න පුළුවන්. ඒ කෙනා සිහිපත් කරලා පින් දෙන්න පුළුවන් එච්චරයි. අතින් අතට යමක් දෙන්න පුළුවන්ද? වෙනදා නම් අතින් අතට යමක් දෙන්න පුළුවන්. කෙනෙක් මැරුණට පස්සේ අතින් අතට යමක් දෙන්න බෑ. අපිට පුළුවන් එයා සිහි කරලා පින් දෙන්න. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට පිනක් කුසලයක් කරගත්තොත් ආයි කාගේවත් පිනක් ඕනේ තමන් සුගතිය යනවා. ඒ නිසා පින් ගන්නවා කියන්නේ මේ වගේ. දැන් අපි ගමු අපි පාරේ එනකොට අපි හිතමු අපි අන්ත අසරණ හිඟන්නේ කවුරු හරි දැක්කා කියලා. අපිට සමහර අය දැක්කහම හිතන අනේ අපේ අම්මා වගේ මේ අපේ තාත්තා වගේ කියලා දුක හිතෙන අවස්ථා එනවා. අපි හිතමු අපි එහෙම අනුකම්පාවක් ඇති වෙලා අපි ලොකු මුදලක්
අපේ බෑග් එකෙන් ඇදලා අපි ගම අපි රුපියල් 2000ක් දුන්නා කියලා. එහෙම දෙනවද හිඟන්නන්ට? අපි හිතමුකෝ දුන්නම කියලා. අපි හිතමු අසරණ මිනිසෙකුට රුපියල් 2000ක් දුන්නා. ඒ ලොකු මුදලක් අතට ලැබෙනකොට ඒ මිනිස්සයා සතුටු වෙනවද නැද්ද? විශාල සතුටක්. ලෝකෙම ලැබුණා වගේ hina වෙලා සතුටෙන් මේක ගන්න. හැබැයි ඒ මිනිස්සයා වේල් කීයක් අයිද ඕකේ? උප්පරිම වේල් 10ක්යි. දවස් 3ක් 4ක් යනකොට ආයි අර සල්ලි ඉවර වෙනකොට ආයි බඩකින්න එනවද නැද්ද? ආයි බඩකින්න පිපාසය දැනෙනවා. අපි පින් දෙන එකත් ඒ වගේ. අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනකොට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න සාපිපාසාවෙන් ඉන්න ඥාතීන් සාදුකාර දීලා සතුටෙන් ඒ පින් අනුමෝදන් වෙනවා. සතුටෙන් අනුමෝදන් වෙනකොට කුසගින්න සංසිඳෙනවා. ආහාර පහළ වෙනවා. පිපාසය සංසිඳෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. හැබැයි ඒ පිනේ විපාක ගෙවිලා අවසන් වෙනකොට ආයි කුසගිනි දැනෙනවා. ආයි පිපාසය දැනෙනවා. ආයි අර පරණ මට්ටමටම වැටෙනවා. ඒ වගේ අපේ පිනෙන් හැමදාම සුවපත් කරන්න බෑ. ඒ පිනේ විපාක බලවත්ව තියෙන තාක්කල් සාපිපාසා සංසිතාවකාලික සැපයක් ලබලා දෙන්න පුළුවන් එච්චරයි. ඊළඟට අපිට ඕන විදිහට සුගතිය යවන්නත් බෑ. තම තමන් රැස් කරගත කර්ම අරගෙන යන සංසාර ගමන. ඒ නිසා කර්මය ගැන හැම වෙලෙම හිතන්න. භයානක සංසාර ගමනක අපි ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. අද ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි ධර්ම දානමේ පිනෙන් ඔබ සියලු දෙනාටම සිතක් සාන්තියක් යහපතක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඕම වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත්